සුබ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද ලිහිල් වුණු පළමු අත්දැකීම අපට තියෙන්නේ මේ වෙද්දී සියලුම රට අභ්‍යන්තරය විවෘතයි. බස්නාහිර පළාතේ විශේෂයෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික් අතර සීමා තරණය කළ නොහැකි වූාට සමස්ත රටම අද විවෘත වන තැනක තිබෙන්නේ. ඒ නිසා මේ විවෘත වීමත් එක්ක කොයි විදිහටද රට ඒ වෙනුවෙන් පෙළ ගැසිය යුත්තේ කියන දේ පිළිබඳ දැනටමත් දැනුවත් කරලා තියෙන්නේ. ඕනෑ තරම් අපි ඒක කියලා තියෙනවා. සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර තිබෙනවා. වැඩේ තියෙන ඔබේ අතේ මෙතනින් පසු මේ ක්‍රියාවලිය සාර්ථක කරගන්නට පවත්නා වූ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන රට විවෘතව පවත්වාගෙන යන්නට නම් ඔබෙන් විය යුතු යුතුකම අනිවාර්යයෙන්ම ඉෂ්ට විය යුතුයි. ඒත් එක්කම මේ වෙද්දී අභියෝගයක් තියෙනවා. ඒ තමයි විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට යලිත් ගෙන්වා ගැනීමේ අභියෝගයකට මුහුණ දෙනවා සහ එය අඛණ්ඩව පවත්වාගෙන යාම යම් තරමකට ලිහිල් කරන්නට යම් තරමකට සීමා කරන්නට මේ දවස්වල අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි තමත් විශාල ප්‍රමාණයක් එකවර ආසාදිතයින් විදිහට නිරෝධායන මධ්‍යස්ථාන වලින් මේ වන විට වාර්තා වීමත් එක්ක විශේෂයෙන් කුවේට් රාජ්‍ය හෝ වේවා එතනින් පසු අපි දැක්ක ඩුබායි වලින් වාර්තා වුණා, ඉන්දුනීසියාවෙන් පැමිණිය වාර්තා වුණා. ඒ වගේම අද උදෑසන කටාර් සිට ගුවන් යානයකින් ගෙන්වා ගැනීමට සිටියා ශ්‍රී ලාංකිකින් එම ගුවන් යානය අවලංගු වුණා. මේකේ තොරතුරු මේ වෙද්දී සමාජගත වෙලා තියෙන කාරණා. ඉතින් ඒ නිසා අපි අද දවසේදීත් සූදානම් මේ පිළිබඳ මේ වසංගතය පාලනය කිරීම හා සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය නිරන්තර අවධානයෙන් අවදීන් කටයුතු කරනවා. ඒ නිසා කාර්යබහුල වේලාවක අද දවසේදීත් අපි ඔවුන්ව සම්බන්ධ කරගන්නවා මේ කතා බහ වෙනුවෙන්. මම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා වසංගත රෝග විද්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලංග රුවන් පතිරණ. අයබෝන්. මම ගෞරවයෙන් පිළිගන්නවා. ඊයේත් 41ක් වාර්තා වුණා. පෙරේදා දවසේදී තවත් වැඩි වුණා. රට අභ්‍යන්තරයෙන් පෙරේදා දවසේදී වාර්තා වෙලා තිබුණේ ඒ කියන්නේ නාවික හමුදා පොකුරේ දෙදෙනෙකු පමණයි. ඊයේ දවසේ නාවික හමුදා පොකුරෙන් කිසිදු රෝගියෙකු වාර්තා වුණේ නැහැ. ඒ කියන්නේ නාවික හමුදා පොකුර දැන් නිවි ගිහින්ද අවධානම අඩු වෙලාද? ඇත්තටම චාමර නාවික හමුදා පොකුරේ දැන් අවධානම ක්‍රමයෙන් අඩු වෙමින් යනවා. ඉතින් ඊයේ අපිට කිසිම නාවික රණවිරුවෙක් වාර්තා නොවුනට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ දිගට මේක බිඳුවේම තියෙයි කියලා. නමුත් හෙට අනිද්දා නැවතත් යම් ප්‍රමාණයක් මතුවෙන්න ඉඩ තියෙනවා. නමුත් සතුටුදායක කාරණාව තමයි දැන් ඒක ක්‍රමිකව අඩු වෙමින් යනවා හිමින් හිමින්. දැන් විදේශගත පැමිණෙන ශ්‍රමිකයින්ගේ තත්ත්වය ඒක ලොකු අභියෝගයක් වටපත් වෙනවා. ඔව් ඇත්තටම ඒක විශාල අභියෝගයක් තමයි. දැන් ඊයේ අපේ 10 වන කොවිඩ් රෝගියා මිය ගියා. ඇත්තටම ඒක අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් කොවිඩ් රෝගියෙක් මිය ගියා වුණාට ඒක ඇත්තටම මිය ගියේ හෘදයාබාධයකින්. ඉතින් නමුත් එතුමියට කොවිඩ් රෝගය ආසාදනය වෙලා තිබෙච්ච හින්දා අපගේ ගිණුමට බැර වෙනවා. ඉතින් ඒ වගේ අය ඇත්තටම ඉදිරියටත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සමහර විට මේ එන පිරිස අතර. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම වැදගත් වෙන දේ තමයි මේ අය අපේ රටේ පිරිස්. අපේම සහෝදර සහෝදරියෝ. ඉතින් ඒ අය විදේශ රටවලට ගියේ ලංකාවට ආර්ථික විනිමය උපයන්න. ඉතින් අපි ඒව අමතක කරන්න හොඳ නැහැ. ඉතින් ඒ හින්දා ඒ අය එනකොට අපි අපේ රටේ අවස්ථාව සලසලා දෙන්න ඕන. නමුත් මෙතෙන්දී ඊටාම වැදගත් දේ තමයි අපේ රටේ අපි නිතරම කතා කරන අපේ උපරිම ධාරිතාවයට සීමා වෙන විදියට අපි ඒ ක්‍රමිකව ගෙන්න ගන්න ඕන. ඉතින් ඒ හින්දා තමයි ඊයේ තීරණයක් ගත්තා తాවකාලිකව දවස් කිහිපයකට මේක අත්හිටවන්න කියලා. මම හිතන්නේ අද උදේ ප්‍රවෘත්ති වලටත් ඒ විකාශනය වුණා ඒ පණිවිඩය. ඉතින් මම හිතනවා අපිට ඊටාම ටික දවසකින් නැවත ඒ අයව ගෙන්න ගැනීම ආරම්භ කරන්න පුළුවන් වෙයි. ඔවුන් ගෙන්වා ගැනීමේදී ඒ රටවල් වලින් පරීක්ෂණය සිදු කරලා යම් සහතිකයක් ලබා දීමක් කරන්නේ නැද්ද? නෑ ඇත්තටම යම් සහතිකයක් ලබා දීමක් කෙරලා තියෙනවා. නමුත් ඔබ දන්නවා දැන් මේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමේ ක්‍රමවේද කීපයක් තියෙනවා. ඉතින් දැන් අපේ රටේ අපි ප්‍රමුඛතාවය ලැබලා දෙන්නේ මේ PCR පරීක්ෂණයට. ඒක තමයි ඇත්තටම ලෝකයේ පිළිගත් ප්‍රධානම පරීක්ෂණය. නමුත් දැන් මේ රටවලින් විශේෂයෙන්ම මැදපෙරදි කලාපයේ එන අයට බොහෝ වෙලාවට කරන්නේ රුධිරය අරගෙන. ඉතින් මේකට අපි කියනවා ප්‍රතිදේහ පරීක්ෂාව. නමුත් මේ ප්‍රතිදේහ පරීක්ෂාවේ තියෙන ගැටලුව තමයි මේ ප්‍රතිදේහ පරීක්ෂාවෙන් යම්කිසි කෙනෙක් රෝගියෙක් කියලා හඳුනාගන්නේ රෝගය පටන් අරගෙන 10 වෙනි දවසේ විතර. එතකොට ප්‍රමාද වැඩි. ඇත්තටම අපේ රටෙත් අපි ඕක මුලින් යෝජනා වුණාට අපි අමාත්‍යාංශ විදිහට අපි ඒකට අනුකූලතාවය දැක්ුවේ නැහැ. හේතුව උනේ මෙය රෝග වැළැක්වීම සඳහා මේ ක්‍රමය පාවිච්චි කරොත් ඒකෙන් නිසි ප්‍රතිඵල ලබා ගන්න බෑ. මොකද 10 වෙනි දවස වෙනකොට එයා දවස් 10ක් මේක සමාජයට පතුරවලා ඉවරයි. ඉතින් නමුත් මේ PCR පරීක්ෂණ එහෙම නෙවෙයි. ඊටාම මූලික කාලෙදිම කියන්නේ පළවෙනි දවස් 2 3 4 වගේ ඇතුළතම අපිට හඳුනා ගන්න පුළුවන් රෝගියෙක්. ඉතින් ඒ හින්දා අපි එම පරීක්ෂණය කරේ නැහැ. නමුත් දැන් මේ එන අය කුවේට් සහ වෙන රටවලින් එන අයට
මේ පරීක්ෂණය කරලා තියෙනවා. දැන් ඔබට පේනවා ඇත්තටම ඇයි අපි එපා කියප එකේ වටිනාකම. මොකද දැන් අපි මේ පරීක්ෂණයට යන්නේ නැතුව PCR මතම අපි අපගේ විශ්වාසය තබා ගැනීමේ වටිනාකම දැන් හොඳටම පැහැදිලි වෙනවා. මේ එන රෝගීන්ට අපි මොකද එහෙන් ඇන්ටිබොඩි ටෙස්ට් එක එහෙම නැත්නම් ප්‍රතිදේහ පරීක්ෂණය කරලා තිබ්බත් දැන් මේ අපිට හඳුනා ගන්න ලැබෙන රෝගීන් සංඛ්‍යාවත් එක්ක බලනකොට ඔවුන් දැන් ගුවන් යානයේ පැමිණීමේදී එන්නේ සාමාන්‍ය මගින් එක මුහු වෙලා එහෙම ආසාදිත ලක්ෂණ හෝ පෙන්눔 කරන අය වෙනම හුදකලා කිරීමක් එහෙම කිසි දෙයක් නැතුව ගුවන් යානයේ පැමිණෙන්නේ. ඔව්. ගුවන් යානයේ පැමිණෙන්නේ එකට. නමුත් ඒ වගේම තමයි ඊටත් වඩා අවාසනාවන්ත තත්ත්වය තමයි දැන් ඒ අය එම රටවල් වලත් බොහොම සීමිත ඉඩ පහසුකම් තියෙන තැන්වල දවස් ගාණක් කොටු වෙලා හිටපු අය. ඉතින් විශේෂයෙන්ම දැන් කුවේට් රාජ්‍යය බැලුවහම ඒ ස්ථාන 3ක ඒ අය ඉඳලා තියෙනවා. ඉතින් බොහොම අඩු පහසුකම් යටතේ තාම සීමිත ඉඩකඩක විශාල පිරිසක්. ඉතින් අපි මේ කතා කරන සමාජ දුරස්ථභාවය කියන කිසිම අදහසක්වත් ඒ තැන්වල ඒවා වල තිබිලා නැහැ. ඉතින් ඒ හින්දා ඇත්තටම සමහර විට රෝගීන් කීප දෙනෙක් ඉන්න පුළුවන්. නමුත් මේ තත්ත්වයේ හින්දා 100 වගේ මේක ආසාදනය වීමේ හැකියාව ඉතා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ ලංකාවට ඇවිල්ලා අපි කරන පළවෙනි PCR පරීක්ෂණ වලින් මෙච්චර විශාල ගාණක් අපිට හම්බෙන්නේ. ඉතින් දැනටමත් 80කට වැඩි පිරිසක් මේ කුවේට් රාජ්‍යයෙන් ආපු අයගෙන් පමණක් අපිට හම්බෙලා තියෙන රෝගීන්. ඉතින් ඉදිරියට තව මේ ගන්න තව වැඩි වෙයි. මොකද බීජ ඖෂධ සමයත් එක්කත් මේකේ සම්බන්ධතාවයක් තියෙන හින්දා. ඉතින් ඒ හින්දා මේ ගැන අපි තාම සැලකිලිමත් වෙන තමයි මේ දවස්වල කටයුතු කරන්නේ. දැන් ඔතන තියෙන අවධානම ගුවන් තොටුපළෙන් ගුවන් යානෙන් බැහැලා ගුවන් තොටුපළ පරිශ්‍රය හරහා ඇවිල්ලා එතනින් පසු නිරෝධායන මධ්‍යස්ථාන කරා උන් රැගෙන යන්නට ඕනේ. ඉන්පසු නිරෝධායන මධ්‍යස්ථාන වල ස්ථානගත කරන්නට ඕනේ. ඉන්පසු ආසාදිත තත්ත්වයකට පත් වුණ තෝන් රෝහල් වෙත රැගෙන එන්නට ඕනේ. මේකෙන් හැම ක්‍රියාවලියක්ම වෙන්නට ඕනේ බාහිර සමාජයට මේක කාන්දු නොවන විදිහට. ඒක ඒ අභියෝගය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඇත්තටම සාමර ලංකාවට ආව තැන සිට කියන්නේ ගුවන් යානය ලංකා මේ තලය මත මේ පැමිණි වෙලාවේ ඉඳලා ඇත්තටම අපිට ඒ ගැන 100%ක සහතිකයක් දෙන්න පුළුවන්. හේතුව දැන් ගුවන් යානය පැමිණි මොහොතේ සිට ඒ සියලුම දෙන ඇත්තටම ගුවන් කාර්ය මණ්ඩලය පවා අපේ ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය පවා අපි පුහුණු කරලා තියෙන්නේ. ඒ අය සම්පූර්ණයෙන්ම ඒ නිසි ඇඳුම් කට්ටලේ ඇඳගෙන තමයි සේවයේ යෙදෙන්නේ. ඉතින් ඒ හින්දා එතනින් පටන් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි වුන් දැන් ලංකාවට ආවට පස්සේ ගුවන් තොටුපළේ පටන් ගන්න හඳුනා ගැනීමේ ක්‍රමවේද ඊට පස්සේ ඒ අයගේ පාස්පෝර්ට් වල අපි දන්නවා මේ යම්කිසි සීල් කිරීමක් කරන්න ඕන ඒවා ඒ සියලුම කාර්යයන් සෞඛ්‍ය ආරක්ෂිතව සහ මෙය බෝවීම අවම වෙන ආකාරයට තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් දැන් මේක දැන් ඉතාලියෙන් එන්න පටන් ගත්ත මුල්ම කාලයේ සිට මේකේ පොඩි අඩුපාඩු මුලින් තිබුණා ඇත්තටම. නමුත් ඒවා අපි ක්‍රමිකව හඳුනාගෙන මේ වෙනකොට 100%ක්ම සාර්ථකව ක්‍රමවේදයකට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා දැන් ඒ ගැන කිසිසේත්ම බය වෙතු නැහැ. අපේ රටට ආවට පස්සේ අපිට 100ක සහතිකයක් දෙන්න පුළුවන්. එතකොට දැන් ඔබ කිව්වා වගේ එතනින් එහාට දැන් බස් රථ මගින් මේ අය අරන් යන්නේ කොහොමද ඊළඟට නිරෝධායන මධ්‍යස්ථාන වලට පැමිණියාට පස්සේ මොකක්ද අපි දෙන පහසුකම් ඒ සියල්ලම දැන් අපි එක්තරා ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. සහ අපි අත්දැකීම් වලින් නැවත මේවා පොඩි දේවල් නිවැරදි කරලා මම හිතන්නේ ලෝකේ තියෙන ඉතාම ඉහළම තත්ත්වයේ නිරෝධායන මධ්‍යස්ථාන මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා ඒ ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. හොඳයි. බොහොම පැහැදිලි අභියෝගයක් ඔබට තේරෙනවා ඇති. කොයිතරම්නම් බාහිර සමාජයේ සහ ආසාදිතයින් කියන අය වෙන් වෙන්නේ එක බැම්මකින්. ඒ බැම්මෙන් එහා මෙහා විස බීජය ගමන් නොකරන්නට බොහොම ලොකු සීමාවක් පරතරයක් ආරක්ෂාවක් පවත්වාගෙන යන්නට සෞඛ්‍ය අංශ අති දැවැන්ත කැපකිරීමක් කරනවා. ආරක්ෂක අංශ මේ සියලුම දෙනා ඉතාමත් ඉහළ කැපකිරීමක් කරලා තමයි මේ ආසාදිතයින් නිරුපද්‍රිත සමාජයෙන් බේරා ගන්නට ඉතාමත් දැවැන්ත කැපකිරීමක් කරන්නේ. මේත් එක්කම අපිට එන ඊළඟ ප්‍රශ්නය තමයි දැන් පැමිණෙන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථානයකදී ටෙස්ට් කරලා පොසිටිව් වෙච්ච ගමන්ම අපි දන්නවා අර වෙන රටවල් වල වගේ එතන ඉඳලා ප්‍රතිකාර කරන්නේ නැහැ සුළු රෝගී තත්ත්වයක් කියලා. හැමෝම ගේන්නේ රෝහල් වලට. රෝහල් පද්ධතිය දැන් අපි දන්නවා පැල්වෙහෙර තියෙන දඹුල්ලේ ගත්තාම දඹුල්ලේ පැල්වෙහෙරත් නිරෝධායන මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලයට ඇද්දි දැන් ඊයේ මරණේ වාර්තා වුණේ ත්‍රිකුණාමලේ. මේ හැම රෝහල් පද්ධතියක්ම මේ වෛරසයේ අදාළයට ප්‍රතිකාර කරන විදිහට සකස් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම අතරම චාමර දැන් ත්‍රිකුණාමලේ ඒ හමුදා කඳවුර මංකී බ්‍රිජ් කියන කඳවුර ඇතර මේක මේ රෝගීන් තියාගන්න තැනක් නෙවෙයි. ඒක නිරෝධායන මධ්‍යස්ථානයක්. ඉතින් දැන් මේ දවස්වල අපි පැමිණි වහාම කියන්නේ ගුවන් යානයෙන් මේ නිරෝධායන මධ්‍යස්ථානට පැමිණි වහාම අපි පළවෙනි PCR පරීක්ෂණය කරනවා.
එතනින් හඳුනා ගන්න රෝගීන් ටික අපි අපිගේ හඳුනාගත්ත රෝහල් පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ IDH රෝහල, ඊළඟට මුල්ලේරියාව රෝහල, ඊළඟට කාත්තන්කුඩි රෝහල ඔය ආදී වශයෙන් රෝහල් ගණනාවක් තියෙනවා හඳුනාගත්ත රෝහල්. ඒ වගේ අපි තත්ත්වය ඉතාම ඉහළ මට්ටමට ගෙනල්ලා තියෙන්නේ ආසාදන පාලනය සහ මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන්. මේ රෝහල් වල පමණමයි ආසාදිත රෝගීන් ඉන්නේ. ඒ නිසා වෙන කිසිම තැනකට අපි ආසාදිත රෝගීන් යොමු කරන්නේ නැහැ. එතකොට එම රෝහල් පද්ධතියේ පාවිච්චි කරන්න ඕන පෞද්ගලික උපකරණ, ඒ කියන්නේ අපි කියනවා PPE කියලා, personal protective equipments, ඒ වගේ සිට සියලුම දේවල් ප්‍රමාණවත් තරම් අපි සපයලා තියෙන අමාත්‍යාංශය විසින්. ඒ හින්දා එතෙන්ට ආවට පස්සේ තව කෙනෙක්ට බෝ වෙන්නෙත් නැහැ. අපි ලබා දෙන්න පුළුවන් උපරිම සෞඛ්‍ය පහසුකම් සහ අනිකුත් පහසුකම් සියල්ල ලබලා දෙනවා. ඉතින් ඒ හින්දා අපිට නිරෝධායන මධ්‍යස්ථානවල අපි කිසිම රෝගියෙක් තියාගන්නේ නැහැ. යන්තම් හරි රෝග ලක්ෂණ මතු වහාම ඒ අයව අයින් කරනවා. ඒ විතරක් නෙවෙයි, එන අය සියලු දෙනාම මූලික වශයෙන් රෝග ලක්ෂණ නැතුව එන අය පවා අපි පරීක්ෂණයට ලක් කළා. මෙතනින් රෝගීන් ටික අයින් කරනවා මුලින්ම. මොකද ඒක තමයි ඊටාම වැදගත්. එහෙම අයින් කරාම මෙතනින් තවදුරටත් රෝගය පැතිරෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ වගේම තමයි දවස් 14ක් නිරෝධායනය වුණාට පස්සේ සමාජගත කරන්න කලින් නැවත වරක් PCR පරීක්ෂණය කරනවා. එතකොට දැන් ඔබට තේරෙනවා යම්කිසි කෙනෙක් PCR පරීක්ෂණ දෙකකට පස්සේ තමයි සමාජයට යන්නේ. ඉතින් හිතන්න දැන් මේ PCR පරීක්ෂණේ පොඩි හරි ඉඩක් තිබ්බොත් හඳුනා නොගෙන ඉන්න. නමුත් පරීක්ෂණ දෙකකින් ඒ ඉඩ තවත් ඉතාම අවම වෙනවා. ඉතින් ඒ හින්දා PCR පරීක්ෂණ දෙකකින් රෝගය නැහැ කියලා සනාථ වෙච්ච කෙනෙක් සම්බන්ධයෙන් ඇත්තටම අපිට සමාජයට ගියාට බය වෙන කාරණාවක් නැහැ. ඒ වගේම තමයි අපි එහෙම යවලත් නිකන් ඉන්නේ නැහනේ. ගෙදරට යවලත් තව සතිය දෙකක් ගෙවල් වල නිරෝධායනය කරනවා. ඉතින් ඒ කාලය ඇතුළතත් යම් කිසි රෝග ලක්ෂණයක් මතු වුණොත් ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරී මහත්මයාට එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට දැනුම් දීලා නැවත රෝහල්ගත වෙලා අපේ පරීක්ෂණ මාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා දැන් මෙහෙම එන කෙනෙක්ගෙන් රෝගය සමාජයට බෝ වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම අවමයි. දැන් අද ලංකාව ලිහිල් වෙලා විවෘත වෙලා මාස දෙකකට පස්සේ යලි සක්‍රීය තැනකටපත් වෙනකොට ඒ ඇතිවිය හැකි අවධානමටත් ඔබතුමාලා සූදානම්ද? ඔව්, අනිවාර්යයෙන්ම සූදානම් චාමර. දැන් මම හිතනවා දැන් තමයි සමාජය කොච්චරක් දුරට අපි දීපු උපදෙස් ඉගෙනගෙන තියනවද, ඒවට අනුගත වෙනවද, සහ තමන්ගේ අවංකභාවය කියන එකෙන් මම අදහස් කරන්නේ අන් අය වෙනුවෙන් තමන්ගෙන් දිය යුතු දායකත්වය සම්බන්ධයෙන් තමන්ගේ තියෙන අවංකභාවය කොච්චරක් දුරට දැන් තියනවාද කියන එක පරීක්ෂාවට ලක් වෙන තැන. ඉතින් මගේ පෞද්ගලික විශ්වාසය නම් දැන් අපේ රටේ තියෙන සියලුම මාධ්‍ය ආයතනවල මහත්මීන් විසින් අති දැවැන්ත වෙහසක් අරගෙන අපේ අමාත්‍යාංශයේ අපි නිකුත් කරපු සෞඛ්‍ය පණිවිඩ ජනතාවට දැන් ගෙනහිල්ලා තියෙනවා බොහෝ දුරට. කොරෝනා ගැන අහපු නැති කෙනෙක් ලංකාවේ අහන්න බැරි තරම් අපි කොන කෙනෙක්ගෙන් අහුවොත් දන්නවා. ඒ වගේම තමයි කොහොමද මේකෙන් වැළැක්වෙන්න ඕන, වළකින්න ඕන ක්‍රමවේදය මොකක්ද කියලා හෙවත් ඒකත් හොඳටම කියලා දෙයි. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේවායේ ගුණාත්මකභාවය. කොච්චරක් දුරට මේ කියන දේවල් ඒ ගුණාත්මක විදියට කරනවද කියන එක. දැන් ඇත්තටම අපි මේ කියපු සියලුම සෞඛ්‍ය උපදෙස් ප්‍රධාන කරුණු තුනකට ගොනු කරලා ගත්තොත් ඒ ප්‍රධාන කරුණු තුනක් විතරයි ඇත්තට මතක තියාගන්න තියෙන්නේ. පළවෙනි එක තමයි පුද්ගල දුරස්ථභාවය. දැන් අපි කියනවා මේ සමාජ දුරස්ථභාවය කියන වචනයට වඩා මම කැමතියි මේ පුද්ගල දුරස්ථභාවය. ඇත්තටම මේ පුද්ගලයන් දෙන්නෙක් අතර මීටරයක් තිබ්බා තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව අපි අතර තියෙන සම්බන්ධතාවය දුරස්ථ කරන්න කියන එක නෙවෙයි කියන්නේ. පුද්ගල දුරස්ථභාවය, ඊළඟට අපේ මේ ශ්වසන ස්වස්ථතාවය. එහෙම නැත්නම් කහිනකොට කිවිසුම් යනකොට ඒ අදාළ මම ඉදිරියට ඒක විස්තර කරන්නම්. සහ තුන්වෙනිව අත්සේදී. ඒ කියන්නේ අත්වල තියෙන ස්වස්ථතාවය, එහෙම නැත්නම් ඒවයි පිරිසුදුතාවය රැක ගැනීම. ඔය කරුණු තුන තමයි තමන් මොන වැඩේ කරත් අන්තිමට කල්පනා කරන්න ඕන දේ. ඉතින් දැන් මේ සම්බන්ධයෙන් දැනුම අපි කොච්චර තිබ්බත් අපිට මං හිතනවා වඩාත්ම වැදගත් වෙනවා මේවා අධීක්ෂණය කරන්න, සුපරීක්ෂණය කරන්න සහ මේ ඉහළ ගුණාත්මක මට්ටමකින් පවත්වාගෙන යන්න තමයි ක්‍රමවේද සකස් කරලාද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ. දැන් යම් ආයතනවල මේවා තියෙන්න පුළුවන්. නමුත් ඔබ ආයතනවල ප්‍රධානියෙක් විදියට, අධ්‍යක්ෂක මණ්ඩලයේ කෙනෙක් විදියට හෝ තවත් වගකීතු නිලයක් දරන කෙනෙක් විදියට අනිවාර්යයෙන්ම මම යෝජනා කරනවා කරුණාකරලා මේවායේ ගුණාත්මකභාවය සුරැකෙනවද කියන එක බලන්න හැම වෙලේම නිවැරදි ක්‍රමවේදයක් අපි කියනවා මේක මේ සුපරීක්ෂණය කරන්න. දැන් මේ අපි සාමාන්‍යයෙන්
කතාවටත් කියන දෙයක් තමයි සාමාන්‍යයෙන් ටික දවසක් යනකොට ඕනම දෙයක් අමතක වෙනවා. දැන් මේක වුණත් එහෙම අමතක වෙලා යන්න පුළුවන්. ඉතින් නමුත් දැන් මේ ලෝකයේ වසංගත තත්ත්වයේ දිගින් දිගටම තියෙන හින්දා දැන් ලක්ෂ 55කට ආසන්න පිරිසකට කොරෝනා වැළඳිලා තිනවා. ලක්ෂ 3.5කට ආසන්න පිරිසක් මිය ගිහිල්ලා තිනවා. ඉතින් ඉදිරියටත් මේ තත්ත්වය අපිට ගෝලීය වශයෙන් දැම්ම මේකේ අවදානම අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි දිගින් දිගටම අපේ අවදානම සහ මේකට යොදන අවබෝධය ඉතාම ඉහළ මට්ටමක තියාගන්නට අවශ්‍යයි. පොදු ප්‍රවාහනය ආරම්භ වෙනවා. පොදු ප්‍රවාහනය අතර අන්තර් පළාත් අතර ගමන් ආරම්භ වී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතේ ගම්පහ සහ කොළඹ කියන දිස්ත්‍රික්ක දෙක හැරුණාම අනිකුත් සියලුම ප්‍රදේශවලට ප්‍රවාහන පද්ධතිය විවෘත වෙනවා. පොදු ප්‍රවාහනය භාවිත කරද්දී ඔබ ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. මොකද විස බීජය පැතිරෙන්නට, විස බීජය සක්‍රිය වෙන්නට තියෙන බොහොම ලොකු ඉඩ කඩක් පොදු ප්‍රවාහන සේවය තුළ පවතිනවා. අද දවසේදී කර්මාන්ත ශාලාවලට හෝ වේවා, රැකියාත ස්ථානයට හෝ වේවා පැමිණෙන බොහෝ දිනකට භාවිත කරන්නට සිදුවන්නේ මේ පොදු ප්‍රවාහන පද්ධතිය. ප්‍රවාහන පද්ධතිය භාවිතයේදී අනුගමනය කළ යුතු දේ පිළිබඳ අපි විශේෂයෙන් අවධාරණය කළොත් වෛද්‍යතුමනි. ඔව්. ඇත්තටම ජාමරේ ඉතාම හොඳ කාරණාවක්. අපි කොච්චර කිව්වත් මදි. නැවත නැවත මේක මතක් කරන්න වෙනවා. දැන් පොදු ප්‍රවාහන සේවයකට භාවිතා කරනකොට කළ යුතු දේවල් සම්බන්ධයෙන් අපි මම හිතන්නේ උපදේශ මාලා සෑහෙන සංඛ්‍යාවක් තියෙනවා. නමුත් තාමත් අපි දකිනවා රූපවාහිනී වැඩසටහන් වලින් ප්‍රවෘත්ති ඔස්සේ දැන් මෙම ඒ දේවල් නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන් දැන් බස් රථයකට නගිනකොට පොලිමේ ඉඳලා පිළිවෙලට නගින එක. ඊළඟට බස් රථයේ ආසනවල අසුන් ගන්නා ආකාරය. ඊළඟට බස් රථයේදී ගමන් කරනකොට අන් අයට දක්වන ප්‍රතිචාර. ඒ වගේම Taman විශේෂයෙන් අපි කියනවා Tamanට ශ්වසන රෝගයක් තියෙනවා නම් කැස්ස හෙම්බිරිස්සාව වගේ දේවල් තියෙනවා නම් මේ වගේ පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන්න එපා කියන එක. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ ජනතාව විශාල වශයෙන් අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම තමයි මේවා සේවා සපයන්නන්ටත් ඉතා විශාල වගකීමක් තියෙනවා. දැන් අපේ රටේ විශාල පිරිසකට තමන්ගෙන් පෞද්ගලික වාහනයක් නැහැ. ඉතින් ඒ අයට පොදු මාධ්‍ය භාවිතය හැරුණකොට වෙන විකල්පයක් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක් තියෙනකොට රටේ ඉතින් මේවා සේවා සපයන අයටත් රජයටත් පෞද්ගලික අංශයටත් විශාල වගකීමක් තියෙනවා. මේවා අපි කොච්චර කිව්වත් මිනිස්සුන්ට ඒවාට අනුගත වෙන්න සුදුසු පරිසරයක් හදන එක. දැන් චාමර අන්තිම බස් එක නම් තියෙන්නේ. ඒ බස් එකේ දුවලා ගිහිල්ලා එල්ලෙනව හැරෙන්න මිනිස්සුෙක්ට විකල්පයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි ඒ වගේ වෙලාවක අපි මේ මිනිස්සයාව අල්ලලා මේවා කොරෝනා ගැන දන්නේ නැද්ද? එහෙම කියන එක නෙවෙයි මම හිතන්නේ මේ වෙලාවේ අපෙන් කෙරෙන්න ඕන දේ මිනිසුන්ට ඒ සමාජ දුරස්ථභාවය මේ අත්සේදීම සහ සොසන සස්වතාවේ පවත්වා ගන්න අවශ්‍ය කරන පරිසරය සකස් කළ දීම තමයි විශාල වශයෙන් වැදගත් වෙන්නේ. ඉතින් මම හිතනවා ඒක රජයේත් පෞද්ගලික අංශයේත් සාමූහික වගකීමක්. කාගේවත් එක වගකීමක් නෙවෙයි. ඉතින් ඒ වගේම ඉතින් එහෙම සකස් කරලා දීපු තැන්වල කිසිම පුද්ගලයෙක්ට කියන්න බෑ මට මේක කරන්න විදියක් නැහැ කියලා. මම හිතනවා ඒක දෙපැත්තෙන්ම එකතුව යන්න ඕන ගමනක්. අනිවාර්යයෙන්. ලංකා ගමනාගමන මණ්ඩලයේ සීමිත ප්‍රමාණයක් තියෙන බස් රථ ඒත් එක්ක පෞද්ගලික අංශයත් මැදිහත් වී යුතුව තිබෙනවා. මේ වෙලාවේ වෙනදා තිබිච්ච ආකාරයෙන් සෙනග පටවා ගැනීමේ ප්‍රශ්නයක් තියෙන්නට පුළුවන් සහ ඔබට ලැබෙන ආදායමේ ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. හැබැයි යම් විදිහකින් ආසාදිතයින් වාර්තා වෙලා යලිත් වතාවක් යම් වැසීමක් කරන්නට සිදු වුණොත් ඔබේ කර්මාන්තය තමයි වැහෙන්නේ. එහෙම වුණොත් ඔබ දන්නවා ලීසින් ගෙවන්නට තියෙනවා, පඩිනඩි ගෙවන්න තියෙනවා, ඔබේ ආදායම එකතු කරගන්නට තියෙනවා, ණය වාරික ගෙවන්නට තියෙනවා. මේ තියෙන ප්‍රශ්නත් එක්ක කර්මාන්තය අකර්මණ්‍ය වුණොත් සම්පූර්ණයෙන්ම යලිත් වතාවක් සිද්ධ වෙන්නේ ආර්ථිකමය වශයෙන් දැවැන්ත පාඩුවක්. ඒ නිසා ඔබේ කර්මාන්තයේදී ඔබට අදාළ කොටස ඔබ විසින් ඉෂ්ට කරනු ඇත අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම දැන් දුම්රිය විස බීජානුහරණය කරලා ඒ අදාළ ක්‍රියාවලින් දියත් කරනවා. ඒ වගේම බස් රථයත් ඔබට පුළුවන් නම් ඒ ආකාරයෙන් ක්‍රියාවලිය දියත් කළ යුතුව තිබෙනවා. ඒකට හේතුව තමයි මගින් ආසාදිත තත්වයකටපත් වුණොත් එතනින් පස්සේ ඔබේ කර්මාන්තය පවත්වාගෙන යන්නට බෑ. ඒ නිසා ඒ දායකත්වයේ පොදු ප්‍රවාහන සේවය තුලදී අපි ඔබෙන් ඉල්ලනවා. විරාමයකට යමු. විරාමයෙන් පසු අපි යලිත් කතා කරමු. ලිහිල් වූ රට ඇතුලේ වසංගතය පාලනය කර ගැනීම සඳහා ඔබේ පැත්තෙන් විය යුතු යුතුයකම වගකීම සහ දැනුවත් යුතු කාරණා පිළිබඳ කතා කරන්නේ. කොරෝනා පිළිබඳ කතා කරා, රෝගීන් වාර්තා වීම, විදේශගත සිට පැමිණෙන ආසාදිතයින් වර්ධනය වීම, ඒ වගේම මේ මොහොත වන විට දියත් වන ක්‍රියාවලිය පිළිබඳ අප කතා කළා. එතනින් පසු අපිට එන්නට තවත් අභියෝග තියෙනවා. ඒකට තමයි ඩෙන්ගු කියන්නේ අපි හැමදාම මුහුණ දීපු අභියෝගයක්. හැබැයි කොරෝනා වෛරසයත් එක්ක ඩෙන්ගු ආවොත් එහෙම කොරෝනා වලට යොදවන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, කොරෝනා වල ඉන්න වෛද්‍යවරු කියලා අපිට වෙනම වර්ගයක් නැහැ. මේ ඩෙන්ගු වලට කොරෝනා වලට එක සියලු දේට මහන්සි වෙන්න සිද්ධ වෙන්නේ මේ පද්ධතියේ ඉන්න එකම කට්ටියට. ඒ නිසා
ඔවුන් වෙහෙසට පත් කළා ඔවුන් අභියෝගයකට පත් කළහොත් මේ කියන වසංගත දෙකම එක්තරා ආකාරයකින් අපිට අභියෝගයක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඩෙන්ගු තත්ත්වය ගත්තත් මේ වෙද්දි වැඩි වෙමින් පවතින්නේ. ඩෙන්ගු වල තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම. ඔව් ඇත්තටම චාමර ඒක ඇත්තටම හොඳ ප්‍රවේශයක් ඔබතුමා ගත්තේ. මොකද හේතුව දැන් අපි මේ වෙනකොට කොරෝනා සම්බන්ධයෙන් තමයි අපේ මුළු මහජන සෞඛ්‍ය පද්ධතියේත් ඒ වගේම රටේ සෞඛ්‍ය පද්ධතියේත් ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙන්නේ. ඉතින් නමුත් මේත් එක්කම අපි නොදැනුවත්වම හිමීහිට ඩෙන්ගු රෝගය හිස ඔසවන තත්ත්වයක් තමයි අපිට සංඛ්‍යාලේඛන සහ දත්ත බැලුවම අපිට තේරෙන්නේ. ඉතින් මෙතෙන්දී විශේෂයෙන් වැදගත් දැන් මේ කාලය තමයි සාමාන්‍යයෙන් අපේ රටේ ඩෙන්ගු රෝගයේ හිස ඔසවන කාලය. හැම අවුරුද්දකම අපි බැලුවම සාමාන්‍යයෙන් මේ මෝසම් සුළං එක්ක ලැබෙන වර්ෂාවෙන් පස්සේ සාමාන්‍යයෙන් මැයි ජූනි ජූලි ওই කාලවල තමයි අපිට ඩෙන්ගු රෝගය එන්නේ. ඔබට මතක ඇති 2017 අපිට ආපු අති විශාල ඩෙන්ගු රෝගී තත්ත්වය මේකේ උපරිම කාලය අපිට වාර්තා වුණෙත් මැයි ජූනි ජූලි කාලේ. ඉතින් මේ දවස්වලත් අපි කියන්න ඕන වසංගත රෝග විද්‍යාවේකයට ලැබෙන දත්ත සහ අපේ විශ්ලේෂණ අනුව ක්‍රමයෙන් ඩෙන්ගු රෝගය වැඩි වෙමින් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ගැන ඔබගේ අවධානය අතිවිශාල වශයෙන් යොදවන්න අවශ්‍යයි. දැන් මේ දවස්වල ඇත්තටම වැඩි හරියක් දෙන නිවාසවල හිටපු හින්දා අපි හිතුවා යම් තාක් දුරකට ඩෙන්ගු රෝගයේ අඩුවීමක් තියෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඉස්කෝලවලට ගියේ නැහැ, කාර්යාලවත් වහලා තිබිච්ච හින්දා. නමුත් දැන් ඔන්න ඉස්කෝල කෙසේ වෙතත් කාර්යාල නැවත අපි විවෘත කරනවා අද සිට කොළඹ සහ නිකුත් ගම්පහ ප්‍රදේශවල. පාසලුත් අපි හිතන බොහෝ දුරට ළඟදීම විවෘත වෙයි. ඉතින් දැන් මේ තැන්වලට ඔබගේ දරුවන් සහ ඔබ යනකොට ඩෙන්ගු අවදානම ඉතාම වැඩි. ඒ හින්දා දැන් මේවා නැවත භාවිතයට ගන්නකොට කරුණාකරලා මතක තියාගන්න වෙනදාටත් වඩා දෙගුණයකින් මේවා පිරිසිදු කරන්න. මොකද මේවායේ ඩෙන්ගු මදුරුවෝ ඉඳලා Tamanට යම්කිසි ආකාරයකින් ඩෙන්ගු රෝගයට වැළඳුනොත් අර මෙතුමා කිව්වා වගේ දැන් අපේ එකම සෞඛ්‍ය සේවක කණ්ඩායමක් තමයි මේ සම්බන්ධයෙන් වැඩ කරන්න ඉන්නේ. ඉතින් එතකොට දැන් මේ පැත්තෙන් කොරෝනා මෙහෙම එතකොට මේ සෞඛ්‍ය සේවකයාගේත් කාලය ශ්‍රමය මේවටත් වැය වුණාම එක පැත්තකින් හරි යම්කිසි අඩුවක් වෙන්න පුළුවන්. මොකද සියලු දෙනාම මිනිස්සුયો හින්දා. ඉතින් ඒ හින්දා අපි විශ්වාස කරනවා රටේ ජනතාව විදියට ඔබතුමන්ලා සියලු දෙනාම මේ ඩෙන්ගු රෝගය කියන එක ඇත්තටම අපිට අත්දැකීම් තියෙන රෝගයක්. කොරෝනා වගේ නෙවෙයි. අපි කලින් ඉඳන්ම දන්නවා මේකේ වළක්වන්න මොනවද කරන්න ඕන. මේ දේ කරොත් ඒක සාර්ථකයි කියලා අපි හරියටම දන්නවා. ඉතින් ඒ හින්දා අපේ යුතුයකම අපි හරියට ඉෂ්ට කරා නම් තමන්ගේ ගෙවත්ත තමන්ගේ පරිශ්‍රය පිරිසිදුව තබා ගත්තා නම් අපිට ඩෙන්ගු රෝගය කියන එක වළක්වා ගන්න එක එච්චර අමාරු නැහැ. ඉතින් ඒ හින්දා ඒකට ඔබතුමන්ලගේ අවධානය යොමු කරන්න කියලා මම ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා. දැන් ඩෙන්ගු ඇති වුණොත් අපිට සාමාන්‍යයෙන් කතා කරන ප්‍රධානම තැන තමයි උණ රෝහල. ඒත් එක්කම අපි දන්නවා ජාතික රෝහලට ගියත් වෙනම ඩෙන්ගු සඳහා උණ වාට්ටුවක් වෙනමම තියෙනවා. මේවායේ දැන් පරිපාලනයේ පෙරපරිදිම සිද්ධ වෙනවද? මොකද දැන් උණ රෝහල ගත්තොත් දැන් මූලික බර තැබීමක් තියෙන කොරෝනා වෛරසයට අදාළව. දැන් කොහොමද මේ රෝහල් පද්ධතිය සකස් කරගන්නේ? මෙහෙමයි චාමර. ඇත්තටම දැන් උණ රෝහල මේ වෙනකොට අපි සම්පූර්ණයෙන්ම කොරෝනා රෝගීන් තමයි සඳහා තමයි වෙන් කරලා තියෙන්නේ. නමුත් අපේ ධාරිතාවය අපිට තව තියෙනවා. අපිට අනිකුත් අංශ සඳහාත් අපිට යොමු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි දැන් අනිකුත් රෝහල් දැන් ඇත්තටම අපි මේ කොරෝනා රෝගය සම්බන්ධයෙන් අපි දැනට පාවිච්චි කරේ රෝහල් අපේ තියෙන රෝහල් වලින් රෝහල් 8ක් විතර ප්‍රමාණයක් විතරයි. ඉතින් නමුත් අපේ පද්ධතිය තියෙනවා ඊට වඩා රෝහල් විශාල ගාණක්. ඉතින් අපිට ඇත්තටම මේක වසංගත තත්වයකට ඩෙන්ගු ආවොත් අපිට ඇත්තටම මේ රෝහල් ටික අයින් කරලා වෙන රෝහල් ටිකක් අපිට පහසුවෙන්ම ඩෙන්ගු සඳහා වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒකේ කිසි ගැටලුවක් නැහැ. අපිට දැනට එච්චර බය වෙතු තත්ත්වයකට ඩෙන්ගු ඇවිල්ලා නැහැ. නමුත් අපි දැනුවත් කිරීම ඉතාම වැදගත් හින්දායි මම මේ අවස්ථාව ප්‍රයෝජනයක් කරගත්තේ මේක කියන්න. මොකද ඩෙන්ගුත් එන්න මේ කාලේ තමයි සාමාන්‍යයෙන් ඩෙන්ගු විශේෂයෙන්ම මේ කඩින් කඩ ලැබෙන වැස්සත් ඊළඟට හොඳට ඉරේලියත් ලැබෙනවා සමහරක් වෙලාවට. ඉතින් මේ දෙකම තමයි බොහෝ විට ඩෙන්ගු මදුරුවා බෝවීමට ප්‍රශස්ත තත්ත්ව. ඉතින් ඒ හින්දා අපි ඒවා ඇතිවෙන ස්ථාන වැළැක්වීමෙන් අපිට ඩෙන්ගු රෝගය පාලනය කරගන්න පුළුවන්. දැන් ඒත් එක්කම අනිත් කාරණේ තමයි මේ වෙලාවේදී ඔබේ ඔළුවේ යම් දෙයක් තියෙන්නට පුළුවන්. ඒක අපි දැක්ක ප්‍රායෝගික වෛද්‍යතුමන්ලා පව මේක පැහැදිලි කළා. කොරෝනා අවදානමක් තියෙන නිසා රෝහල්ගත වීම යම් ආකාරයකින් පොඩ්ඩක් පිටිපස්සට දානවා. මේක හොඳ වෙලා මේක අඩු වෙලා යයි. ඒක ඩෙන්ගු හෝ වේවා මොන දේ තිබුණත් යම් රෝගී තත්ත්වයක් පහළ වූ විටදී පොඩි පසුගාමී තැනක් තියෙනවා රෝහල්ගත වීම හා සම්බන්ධ ක්‍රියාවලියට. මේක හොඳ දෙයක්ද? නෑ ඇත්තටම ඉස්සෙල්ලාම මම කියන්න ඕන චාමර දැන් ඔබතුමා කියප එක හරි. මිනිස්සු අතරත් පොඩි එහෙම චකිතයක් තියෙනවා. දැන් මේ වෙලාවේ
රෝහලට ගියොත් අපි කොරෝනා හදාගෙන තමයි ගෙදර එන්න වෙන්නේ කියලා. නමුත් මතක තියාගන්න ඕනේ මම අර කලින් කිව්වා වගේ දැන් ප්‍රධාන රෝහල් 8ක් වගේ ප්‍රමාණයක් තමයි අපි අරගෙන තියෙන්නේ. ඒත් එක්කම දැන් අනිකුත් කිසිම රෝහලක කොරෝනා රෝගී නැහැ. ඒ වගේම තමයි මේ ප්‍රධාන රෝහල් වලත් මේ කොරෝනා රෝගීන් ඉන්න වාට්ටු සංකීර්ණ සම්පූර්ණයෙන් වෙන් කරලා තියෙනවා. අනිකුත් රෝගීන් සම්බන්ධයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි පහුගිය සතියේට පෙර සතියේ අපි සාමාන්‍ය මේ ශල්‍ය කර්ම පවා පටන් ගත්තා. අමාත්‍යාංශයෙන් නිර්දේශයක් නිකුත් කරා ඒ සියලුම සාමාන්‍ය පරීක්ෂණ සහ ඔපරේෂන් පටන් ගන්න කියලා. ඉතින් ඒ හින්දා ඒ වගේ දැන් කිසි ගැටලුවක් නැහැ. ඒ හින්දා ඔබ කිසිසිටකත් බය වෙන්න එපා. යම් කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් කරුණාකරලා පෙර පරිදි රෝහල්ගත වෙන්න වෙලා අවශ්‍ය ප්‍රතිකාරය ලබා ගන්න. ඒකට අපේ රෝහල් පද්ධතියත් අපි හොඳටම මේ දෙක වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන වාට්ටු සහ සේවක මණ්ඩල වෙනස් සහ අනිකුත් අංශ වෙනස්. ඉතින් ඒ හින්දා කිසි විටකත් බියක් ඇති කරගත යුතු නැහැ. ඒ වගේම තමයි දැන් ඔබතුමා දැක්ක පෞද්ගලිය සමාජයේ අවසාන කොරෝනා රෝගය වාර්තා වෙලා දැනට මාසයකට ආසන්නයි. ඉතින් ඒ කියන්නේ අර කලින් තිබිච්ච පොකුරු දැන් සියල්ලම නිවි ගිහිල්ලා ඒ වගේම තමයි දැන් නාවික හමුදා පොකුරත් දැන් ක්‍රමිකව අඩු වෙමින් යනවා. ඒ වගේම තමයි දැන් පිටරටින් මේ කුවේට් සිට සහ ඩුබායි සිට එන අයත් කෙලින්ම ඇතුළත් වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානයේ. එතකොට ඒ අය සමාජයට එකතු වීමක් මොහු වීමක් වෙන්නේ නිරෝධායනය වෙලා අපි කොරෝනා නැහැ කියලා ස්ථිර වුණාම. ඒ හින්දා මේ අපේ රෝහල් පද්ධතියට අපි ඇතුළත් කරන රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන වලින් ඇතුළත් කරන රෝගියෙක් ඇරෙන්න ඔබට OPD එකේ හෝ වෙනත් තැනක රෝගියෙක් හම්බෙන්න ඇත්තටම අවදානම අඩුයි. වෙන්නම බැරි තරම්. නමුත් අපි හැම විටමත් උපදෙස් දෙනවා කරුණාකරලා Taman ළඟ සිටින කෙනා කොරෝනා රෝගියෙක් විය හැකි කියන සංකල්පය හැම වෙලේම ඔළුවේ තියාගන්න පුද්ගල දුරස්ථභාවය මීටරයක පරතරය තබා ගන්න අර සොසන මාපි කියපු ස්වස්ථතාවය සහ හත්වල ස්වස්ථතාවය පැහැදිලිව තබා ගන්න. ඉතින් මේවා තවත් කරනකොට තවදුරටත් යම් අවදානමක් තියෙනවා නම් අපිට එයත් අඩු කරගන්න පුළුවන්. හොඳයි. මේ හැම කාරණයක්ම අප ඔබට කියන්නේ ඔබේ ජීවිතේ බොහොම වටින නිසා. දුර්මතවල ඉන්නට පුළුවන් රෝහලට ගිහිල්ලා ආපහු මොකටද නිකන් ලෙඩේ හදාගන්න ගෙදෙට්ටත් ඔය ලෙඩේ අරන් එන්න වෙනවනේ කියන වගේ මානසිකත්වයන් වල ඉන්න පුළුවන්. හැබැයි ඒක කරන්නට එපා. බොහොම ආරක්ෂිත ක්‍රමවේද යටතේ කොරෝනා රෝගීන් වෙන් කර ඔවුන්ට ප්‍රතිකාර කිරීම සිද්ධ කරනවා සහ ඔබ යන රෝගී තත්ත්වය කුමක්ද ඒ මූලික කරගෙන ඒ පදනම් කරගෙන අවශ්‍ය ප්‍රතිකාර කරනවා. ඒ නිසා ගෙදර සිටීම කියන දේ ප්‍රතිකර්මයක් නොවේ කියන දේ බොහොම පැහැදිලිව මතු කළ යුතුයි. මේත් එක්කම අපි කතා කළා පහුගිය සති කිහිපය තුළදී කතා කළා අර පළමුවෙන්ම නාවික හමුදා කඳවුර ඇතුළත මරණයක් වාර්තා වුණේ ඒ සෙබලා මියගේ ඒ නාවික හමුදා නිලධාරියා මියගේ මියුණ රෝග තත්ත්වය නිසා. මියුණ රෝගයේ ව්‍යාප්තිය ගැනත් අපි කතා කළා. තවත් එහි අවධානම පවතිනවද? ඔව්. ඇත්තටම තවත් එහි අවධානම පවතිනවා. ඉතින් දැන් මේ අවධානම මට ඇත්තටම කියන්න ඕන මියුණ රෝගය ඒ වගේම තමයි දැන් ජලය සහ ආහාර මගින් බෝ වෙන රෝග තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි බෝ වෙන සෙංගමාලය කියන එක හෙපටයිටිස් A කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන රෝගය. ඒ වගේම තමයි පාචන තත්ත්වයන් සාමාන්‍යයෙන් අපි වාර්ෂිකව මේ වැසි කාලයේදී දකින්නට ලැබෙන දේවල්. නමුත් මේවා අපි නිවැරදි ක්‍රමවේද පාවිච්චි කරොත් අපිට පහසුවෙන්ම වළක්වා ගත හැකි දේවල්. ඉතින් ඒවායේ සම්බන්ධයෙන් අවධානමක් ඇත්තටම තියෙනවා. ඉතින් නමුත් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මම පැහැදිලිවම කියන්න ඕන එක තමයි වතුර උණු කරලා බීම තමයි මේ සියලුම මේ ආහාර සහ ජලය මගින් බෝවෙන් රෝග වැළැක්වීමට තියෙන හොඳම ක්‍රමය. සහ පිරිසිදු ආහාරයට ගැනීම. ඒ වගේම තමයි දැන් අපි අමුයෙන් ආහාරයට ගන්නවා නම් පලා වර්ග වගේ ඒවා පළවෙනි එක හැකිතාක් අමුයෙන් ආහාරයට ගන්න එක අඩු කරන්න ඕන. නමුත් දෙවෙනුව අපි යම් විදියකින් ආහාරයට ගන්නවා නම් ඊටාම පිරිසුදු සෝදලා ඊට පස්සේ ආහාරයට ගන්න ඕන. ඒ වගේම තමයි ආහාරයට පෙර දැන් අපි කොහොමත් අපි අත්සේදීම වැඩිපුර කරන්න කියනවනේ. ඉතින් දැන් අපි කොරෝනා වලට අපි දක්වන ප්‍රතිචාරය නිසා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ආහාර සහ ජලය මගින් බෝවෙන් රෝගත් යම් තාක් අඩු වෙනවා. මොකද අත්සේදීම අපි ජනතාව අතර ප්‍රචලිත කරන හින්දා. ඉතින් ඒ හින්දා එකකට අපි දක්වන ප්‍රතිචාරයෙන් තවත් රෝග අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේක හරි වැදගත් මේ වැස්ස කාලේ එන්නේ. ඒ හින්දා මේ ආහාර සහ ජලය මගින් බෝවෙන් රෝග ඒ වගේම තමයි මීයුණ රෝගය දැන් මීයන්ගේ මුත්‍රා මගින් බෝවෙන් රෝග දැන් මේ වාගේ අපි සාමාන්‍ය මේ කාලේ වැඩි වෙන රෝග. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් අවධානය යොමු කරලා ඒවට අවශ්‍ය කරන දේවල් අපේ සෞඛ්‍ය වෙළඳාරී මහත්මයාණන්ගෙන් උපදෙස් ලබා ගන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් ඒ සම්බන්ධයෙන් ඔබට උපදෙස් දීමට සැදී පැහැදී ඉන්නවා. ඉතින් ඒ සියලු දේ මගින් අපිට මේවා වළක්වා ගන්න පුළුවන්. දැන් අනිත් දේ තමයි මේත් එක්කම අපි බලන්නට ඕන දේ තමයි හැමදාම මේ රට වහගෙන ඉන්න බෑ. දැන් විවෘත වුණා. එතනින් පසු
ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියපු දේ තමයි කොරෝනා එක්ක මෙතනින් පසු ජීවත් වෙන්නට අපිට පටන් ගන්නට ඕනේ. මේක අවසන් වෙන දිනයක් පිළිබඳ කියන්නට බෑ. එන්නතක් සොයා ගැනීම පිළිබඳ තාමත් සුබ බලාපොරොත්තුවක් රට ලෝකෙ තුල නැහැ. සංචාරක කර්මාන්තය අපේ රටේ බෙරළ තීරය ගත්තත් රට මැද ගත්තත් බොහෝම දැවැන්ත ආර්ථිකමය දායකත්වයක් ලබා දුන්නු බොහෝ දෙනෙක් නියැලුණු ඍජු සහ වක්‍ර වැකියා උත්පාදනය කරපු තැන. සංචාරක කර්මාන්තය යලි විවෘත විය යුතුයි. එවැනි තැනකට කොහොමද පාර හදාගන්නේ? ඔව් අනිවාර්යයෙන්ම චාමර මමත් විශ්වාස කරන දෙයක් තමයි සංචාරක කර්මාන්තය කියන්නේ අපිට ආදායම් උපදවපු ධන උල්පතක්. ඉතින් අපි ඒක නැවත සක්‍රීයභාවයට පත් කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. නමුත් දැන් ඔබතුමා කිව්වා වගේ අපි දැන් මොනා කරන්නත් ඉස්සෙල්ලා අපිට ආර්ථික ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් කොරෝනා වලට විරුද්ධව සටන් කරන්න පවා මේ දේවල් මිලදී ගන්න පවා යම්කිසි ධනයක් වැය වෙනවා. ඉතින් ඒ හින්දා දැන් මේ අපිට තිබිච්ච ධනය දැන් ඉවර මේ අඩු වෙනකොට අපි නැවත ධනය උත්පාදනය කරන්න අත්‍යවශ්‍යයි. ඉතින් ඒ හින්දා මේ සංචාරක කර්මාන්තයට අපි ඇත්තට ප්‍රමුඛතාවයක් දිය යුතුයි. මොකද අපේ රට ලෝකයේ තියෙන ඉතාම සුන්දර රටක්. ඉතින් මෙහෙම මේකෙන් අපෙන් ප්‍රයෝජනෙ ගන්න නම් විශේෂයෙන් අපි මේ සඳහා වෙනමම නිර්ණායක ලෑස්ති කරමින් තියෙනවා මේ දවස්වල. කොහොමද කොරෝනා ආසාදනයේනුත් බේරිලා සංචාරක කර්මාන්තය නැවත පෙර තිබුච්ච තත්ත්වයට ගන්න. මේක විශාල අභියෝගයක්. මොකද දැන් මේ එන කෙනෙක්ට අපිට කියන්න බෑ දවස් 14ක් නිරෝධායනය වෙන්න කියලා. දැනට තියෙන නීතිය තමයි විදේශිකයෙක් හෝ ශ්‍රී ලාංකිකයෙක් හෝ මොන කෙනෙක් ගුවන් තොටුපළෙන් හෝ නැවකින් ලංකාවට ආවද එතුමා හෝ එතුමිය දවස් 14ක් අනිවාර්ය නිරෝධායනය විය යුතුමයි. ඒකයි නීතිය ලංකාවේ දැනට තියෙන. ඉතින් නමුත් දැන් මේ වගේ සංචාරයකට එන කෙනෙක්ට අපිට දවස් 14ක් නිරෝධායනය වෙනවා කියන එක ප්‍රායෝගික නැහැ. සමහරවිට ගමනම සති දෙකයි. ගමනම සති දෙකයි තියෙන්නේ. සමහරවිට ඊට වැඩිය අඩු ගාණක් දවස් 8ක් 10ක් එහෙමනේ මේ වගේ සංචාර සංවිධානය වෙන්නේ. ඉතින් මේක ඇත්තටම අභියෝගයක්. කොහොමද මේක කරන්න කියන එක. ඉතින් අපි දැන් මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් වැඩ කරමින් යනවා, කල්පනා කරමින් යනවා. දැන් කොහොමද මේක කරන්නේ? එතනින් පටන් ගත්තට පස්සේ කොහොමද මේ අය සංචාරක නිකේතනවල එහෙම නැත්නම් හෝටල් පරිශ්‍රවල නවත්වා ගැනීමේදී කළ යුතු දේවල් මොනවාද? ඒ වගේම තමයි දැන් කාමර ඉස්සර විදියටම නැතුව දැන් කොහොමද ඒ වායේ සනීප ආරක්ෂාව අපි පවත්වන්නේ? ඒ වගේම තමයි අපේ සංචාරක ආකර්ෂණ තැන් වලට ගියාට පස්සේ කොහොමද ඒ තැන්වලදී මේ සංචාරකයෝ හසුරවන්නේ කොහොමද? ඒ වගේම තමයි දැනට තියෙන ගොඩක් රටවල් සංචාරක කර්මාන්තය ආරම්භ කරපු රටවල් විශේෂයෙන් දැන් ඔය භූතානි වගේ රටවල් ගත්තොත් එහෙම දැන් ඒ අයගේ දාලා තියෙන නීතිත් අපි ආදර්ශයට ගන්නවා. ඒ අය මොනවාද මේ නැවත පටන් ගැනීමේදී කරන දේවල්. දැන් උදාහරණයක් විදිහට ඒ අය මොනම විටකවත් සංචාරක මඟ පෙන්වන්නෙක් නැතුව සංචාරය කරන්න දෙන්නේ නැහැ. එතකොට සංචාරක මඟ පෙන්වන්නවා වග කියන්න ඕන මේ අය ගමන් කරන සියලුම තැන් සම්බන්ධයෙන්. ඒකට දැන් අපිත් ඒ වගේ ආකල්පයක තමයි ඉන්නේ. දැන් ඉදිරියට ඇත්තටම මේක දැන් ක්‍රමිකව සැදමින් පවතිනවා. එතකොට සංචාරක මඟ පෙන්වන්නේ ඇතුව ඒ වගේම ඔවුන් ගමන් කරන ස්ථාන නවතින හෝටල් පරිශ්‍ර පිළිබඳ කල්ැතු අමාත්‍යාංශය දැනුවත් කරලා ඉතාම සැලසුම් සහගතව. මේක කිසිම දෙයක් මේ අහඹු දෙයක් වෙන්න බෑ. ඒ කියන්නේ කණ්ඩායම ලංකාවට පැමිණෙන දවසේ සිට පිට වෙන දන දක්වා සියලු දේවල් කල්ැතුව සැලසුම් කරලා තියෙන්න ඕන. ඒ වගේම ඒ සැලසුමට අනුකූලවම ඒ පිරිස සංචාරණය වෙනවා හැරෙන්න වෙනත් එතනින් බාහිරව කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ඔය ආදී වශයෙන් සංචාරක ඇත්තටම මේක යම් යම් සීමාවන් වැටෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. මොකද අපිට අර පෙර පරිදි උන්ට ලංකාව තුළ නිදහසේ සැරිසරන්න අපිට ඉඩකඩ දෙන්න බෑ මේ දැනට තියෙන තත්ත්වය අනුව. ඉතින් ඔය වගේ යම් යම් නීති රාමුවකට මැදිව සංචාරක කර්මාන්තයට ඇත්තටම නැවත ඉදිරියේදී පණ දෙන්න තමයි අපේ අමාත්‍යාංශය දැනට අපි වැඩ කරගෙන යන්නේ. ඉතින් මට ඒක හරියටම කියන්න බෑ කවදා ඒක අපිට එලි දක්වන්න පුළුවන් වේද කියලා. මොකද ඒක කලබලයට කරන එකත් මම හිතන්නේ එච්චරම නිවැරදි නැහැ. මොකද මෙතෙන්දී ඔබට මතකයි මුලින්ම රෝගියා වාර්තා වුණේ සංචාරක කාන්තාවක්නේ. ඉතින් ඊට පස්සේ දෙවෙනිට තුන්වෙනිට ආපු රෝගීනුත් ඇත්තටම සංචාරක මඟ පෙන්වනවා. ඉතින් මෙතන තමයි ඇත්තටම එන්න පුළුවන් ලොකු තැනක්. ඉතින් අපි මේ සිදුවීමෙන් දේවල් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉදිරියට මේක එම අවදානමක් දරාගෙන කොහොමද මේ රටට එන ධන උල්පතෙන් ප්‍රයෝජනය ගන්න කියන එක තමයි අපි අධ්‍යයනය කරමින් රටට වඩාත්ම ගැළපෙන ක්‍රමවේදයකට යන්න තමයි අපේ අදහස තියෙන්නේ. හොඳයි. මෙතනින් පසු අපි කතා කළ යුතු කාරණයක් තිබෙනවා. ඒ තමයි ලෝකයේ මේ වෙද්දී ටෙස්ටින් කියන දේ මූලිකම පරීක්ෂණ පැවැත්වීම කියන දේ මේ වසංගතයේ පාලනීලා දැවැන්ත කාර්යභාරයක් සිදු කරන බව පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ කෝටිය ඉක්මවා ටෙස්ටින් කරලා තියෙනවා. දැන් රුසියාවත් කෝටියට ආසන්න තැනක සිටිනවා. අනිකුත් රාජ්‍යයන් ගත්තාමත් එහෙම ඉතා විශාල තැනක තියෙනවා. අපි දැන් 50,000 ඉක්ම වූ සීමාවක ඉන්නවා.
ප්‍රශ්නේ ඉන්නේ කොහොමද මෙච්චර ටෙස්ට් කිට්ස් හොයාගන්නේ? ඒකට සම්බන්ධ වෙච්ච තවත් පරීක්ෂණ කට්ටලයට අදාළ වුණ තවත් අංග තියෙනවා. දැන් මේවා හැම රටකටම හිඟයි. මේවා නිෂ්පාදනයත් එන හිටලා තියෙනවා. දැන් නැව් පැමිණීම පිළිබඳව ගත්තත් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රමාණවත් තරම් වෛද්‍ය සැපයුම් තියෙනවද අපිට? ඔව් ඇත්තටම ජාමර මේ වෙනකොට අපිට ප්‍රමාණවත් තරම් සැපයුම් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි දවසකට 1500ක් 2000ක් අතර ප්‍රමාණයක් පරීක්ෂණ PCR පරීක්ෂණ කෙරෙනවා. ඉතින් මේ පරීක්ෂණ වල ගුණාත්මක භාවය ඉතාම ඉහළ මට්ටමකට අපි පවත්වාගෙන යනවා. ඉතින් වෙන්නේ දැන් මේවායේ සැපයුම් අපි දැන් ක්‍රමිකව ලබා ගන්නවා. නමුත් දැන් ඇමරිකාව, රුසියාව වගේ රටවල් වගේ නෙවෙයි. මොකද ඒ රටවල වෙන කරන්නට දෙයක් නැහැ. දැන් ඒක සමාජගත වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපේ වගේ මේ කරන ක්‍රමවේද ඒ රටවලට පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒ රටවලට ඇත්තටම හොඳයි ඔය ටෙස්ට් කියන ක්‍රමවේදය. පරීක්ෂණ කිරීමම තමයි ඉදිරියට ගෙනියන්නට ඕන. නමුත් දැන් අපේ රටේ අපි කරන්නේ එහෙම නෙවෙයි. අපි කරන්නේ ඇත්තටම තෝරාගත් අධ්‍යවදානම් කණ්ඩායම් ඉලක්කගත කරලා කරපු පරීක්ෂණ කිරීම තමයි අපි මුල සිටම කරේ. ඉතින් චාමර දැන් එහෙම කරලත් අපිට වාර්තා වෙන්නේ 100 දෙනෙක් පරීක්ෂාවට ලක් කරොත් 3 දෙනෙක් තමයි අපි හඳුනාගන්නේ රෝගීන් කියලා. 3ක් හෝ ඊට ටිකක් අඩුවෙන්. ඉතින් දැන් මෙතනින් පේනවා එහෙම වුණාම 97ක්ම අපිට එන්නේ නෙගටිව් කියලා. ඉතින් මේ අධ්‍යවදානම් කණ්ඩායම් වල ඉලක්කගත කරලම කරපු ඒවා. ඉතින් දැන් අර එහෙම නැතුව දැන් අර අපි කියන්නන් වාලේ කරොත් වෙන්නේ අනවශ්‍ය පරිදි මේ ටෙස්ට් කිට් විශාල වශයෙන් අපතේ යන්න පුළුවන්. ඉතින් ඒකත් වළක්වගෙන මොකද අපිට එහෙම අපතේ දාන්න තරම් ටෙස්ට් කිට් නැහැ. අපිට අපේ වැඩේට ප්‍රමාණවත් තරම් ටෙස්ට් කිට් අමාත්‍යාංශයෙන් ලබලා දෙනවා. ඉතින් ඒක කිසිම හිඟයක් නැහැ. අපි නමුත් අපි වසංගත රෝග විද්‍යාවකකින් අනිවාර්යයෙන්ම ඉලක්කගත කරන මොන කණ්ඩායම්ද හෙට දවසේ පරීක්ෂාවට ලක් කරන්න කියන එක. ඉතින් දැන් ඔබතුමා දකින්න ඇති දැන් කොළඹ නගර සභා බල ප්‍රදේශය තුල අහඹු පරීක්ෂණ දැන් කෙරෙමින් යනවා. දැන් ඒක මම හිතන්නේ පහුගිය සති 2-3 සිටම කරනවා. ඒ කියන්නේ අවසාන රෝගියා වාර්තා වෙච්ච දවසේ සිට කරනවා. ඒ වගේම තමයි දැන් අපි ඊට පස්සේ පටන් ගත්තා ප්‍රධාන රෝහල් මූලික රෝහල් සහ එතනින් උඩට තියෙන රෝහල් වල බාහිර රෝගී අංශයට එන රෝගීන්ගෙන් අහඹු නියදි ගන්න. ඒම නිකම්ම අහඹු නියදියක් නෙවෙයි උණ රෝගීන්ගේ දැන් කොරෝනා වලට ආසන්න රෝග ලක්ෂණ පවතින රෝගීන්ගේ අහඹු නියදි අරගෙන ඒ අයගේ PCR පරීක්ෂණ සීමිත ගාණක් ගොඩක් නෙවෙයි. සීමිත ගාණක් අරගෙන පරීක්ෂණ කරලා බලනවා යම් හේයකින් යම් කිසි රෝගියෙක් මතු වුණොත් අන්න එයාගේ ආශ්‍රිතයන් සියල්ල සහ අර පෙර පරිදි වලලු විදියට කල්පනා කරලා එතනින් පළවෙනි වලල්ල දෙවෙනි වලල්ල ඊළඟට ඒ ආදී වශයෙන් අපි ඉදිරියට කරගෙන යනවා. මොකද අපිට මේක තමයි අපි මෙච්චර සාර්ථකත්වයක් ලබා ගන්න රහස. ඇත්තටම මේ ක්‍රමවේදය තමයි අපි කොරෝනා අවදානම වැඩිම තියෙද්දිත් අපි කරපු ක්‍රමවේදය. ඉතින් අපිට ඒක ගැන සහ අපගේ දැන් ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයත් මේක ඉතාම හුරු පුරුදුයි. ඉතින් එය සාර්ථක ප්‍රතිඵල පෙන්නපු ක්‍රමයක්. ඉතින් ඒ හින්දා අපි ඉදිරියටත් එම ක්‍රමවේදයම තමයි පාවිච්චි කරන්නේ. හොඳයි. අවසාන ප්‍රශ්නය. දැන් මේක තුරන් කිරීම සඳහා ලෝකයේ අනෙකුත් රටවල් බොහෝමයක් මේ වෙද්දී Tamanගේ තාක්ෂණය පාවිච්චි කරලා තියෙනවා. Tamanට තියෙන බලවත්කම, Tamanට තියෙන හැකියාව මත ඔවුන් ඒ රෝගය සඳහා ඒ ආකාරයෙන් ප්‍රවේශ වීම වෙනස් කරලා තියෙනවා. දැන් සෞදි අපි දැක්කා රිස්ට් බෑන්ඩ් එකක් හඳුන්වලා දීලා තියෙනවා ආසාදිතව හඳුනා ගන්න. තවත් වෙනම ඇප්ස් හඳුන්වලා දීලා තියෙනවා. අපේ රටේ එහෙම සූදානමක් නැද්ද? නෑ ජාමර මෙහෙමයි ඒකේ තත්ත්වය. දැන් ඔබතුමා දන්නවා මෙහි මේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සියලුම සම්බන්ධීකරණය කරන්නේ කොරෝනා කාර්ය සාධක බලකායක් තියෙනවා. මේ රාජගිරිය තමයි එම ආයතනයේ මූලස්ථානයේ තියෙන්නේ. ඉතින් එතකොට එතන හැම ක්ෂේත්‍රයකම පිරිස් ඉන්නවා. ඉතින් ඒකට එතන ඉන්න එක කණ්ඩායමක් තමයි මේ ඩිජිටල් යටිතල පහසුකම් සැපයීමේ කණ්ඩායම. සෝ එම කණ්ඩායමේ ඉන්නවා ඇත්තටම මේ විෂය පිළිබඳ විශේෂඥයින්. දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂඥයින්, කොළඹ පරිගණක අධ්‍යයන ආයතනයේ විශේෂඥයින්, ඒ ආදී පිරිසකට තමයි මේ වගකීම් බාර දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒ අය අපිනුත් යම් උපදෙස් සහ දේවල් ගන්නවා දැන් මොකද්ද මේකේ වෙන්න ඕන දේ. නමුත් මේ ඇප්ස් නිර්මාණය කිරීම සහ මේ රිස්ක් බෑන්ඩ් නිර්මාණය ඒ සියල්ලම ඒ අයගේ දායකත්වයෙන් තමයි කෙරෙන්නේ. ඉතින් මම හිතනවා ඉදිරියට එමැනි දේවල් එන්න පුළුවන්. නමුත් තාමත් මම දන්න තරමට ඒක පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. මොකද ඒක රටට ගැලපෙන්නත් ඕන. දැන් වෙන රටවල තිබ්බ පල්ලියටම අපිට මෙහෙ කරන්න බෑ. දැන් අපේ තියෙන මේ පරිගණක සාක්ෂරතාවය ඒ වගේම මේ ස්මාර්ට් ජංගම දුරකථනවල තියෙන ශක්්‍යතාවය ඒවායේ ගොඩක් දේවල් බලන්න ඕනේ. නැත්තම් නිකම්ම මේ වගේ එකක් කරන්න බෑ. ඒ වගේම තමයි රටට ගැලපෙන දේ. එහෙම නැත්තම් අපේ තියෙන මිනිසුන්ගේ ක්‍රමවේද ආකල්ප වලටත් ගැලපෙන්නම මේක නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒ ගැන ඒ අය අධ්‍යයනය කරමින් ඉන්නවා. ඉතින් මම හිතනවා ඉදිරියට ඒකේ සාර්ථක ප්‍රතිඵල ලැබෙයි. දැනටමත් ඒ වගේ එකක් දෙකක් අපිට කියලා තියෙනවා මෙන්න මෙහෙම. අතරම එතන ඉන්නවා අපේ සමහර වෛද්‍යවරුත් ඉන්නවා ඒ අය නිර්මාණය කරපු දේවල්. ඉතින් ඒවත් අධ්‍යයනය කරමින් යනවා.
ඉතින් වඩාත් ගැළපෙන එකක් තමයි ජාතික මට්ටමට අපි ගන්න. හොඳයි. අලුත් දේවල් බොහොමයක් හැදෙන කාලයක් මේක. අපි නොහිතපු දේවල් රට ඇතුලේ හදන්න පටන් ගත්ත කාලයක් මේක. ඒ නිසා අපි විශ්වාස කරනවා ඉදිරියට මේ ආකාරයෙන් වසංගතයේ පෙරදවීමේලා අපට බොහෝ දේ අලුතින් හිතන්නට පුළුවන්කම ලැබේවි. ඒ සියලු දේ පැත්තකින් තිබ්බොත් අද ඉඳලා ඔබට තියෙන යුතුයකම තමයි මෙතුමන්ලා ආරක්ෂක අංශ සෞඛ්‍ය පද්ධතිය රජය මේ හැමෝම මහන්සි වෙලා කරපු දේ සමාජයෙන් මාසයක සිට ආසාදිතින් වාර්තා වෙන්නේ නැහැ. විදේශගතව පැමිණෙන පිරිස සහ නාවික හමුදා කඳවුරු අභ්‍යන්තරයේ ආසාදිතින් පමණයි සිටින්නේ. ඒ తত্ত্বය ඒ විදිහටම රැකගන්න ඔබෙන් ලබා දිය යුතු සහයෝගය තමයි අද සිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ දේ ඔබ කරයි කියලා අපි ඉල්ලනවා. වැඩි දෙයක් ලොකු දෙයක් නෙමෙයි ඉල්ලන්නේ. අර වෛද්‍යතුමන් පැහැදිලි කර ආකාරයට දුරස්ත භාවයේ තියාගෙන සිහියෙන් අත සහ මුහුණ අතර තියෙනා වූ ගනුදෙනුව පාලනය කරගන්න ඔබට පුළුවන් නම් මේ වසංගතය පරාජය කරන්න පුළුවන්. ඒ නිසා කොරෝනා එක්ක ජීවත් වෙන්න, තමන්ගේ කර්මාන්තය රැකගන්න, තමන්ගේ වැඩ කටයුතු අඩාල නොවි ඉදිරියට අරගෙන යන්න, පාසල් ටික ඉස්සරහට විවෘත කරගන්න ඕනේ, විශ්වවිද්‍යාල විවෘත කරගන්න ඕනේ. ඒ නිසා මේ සියලු දේ වෙනුවෙන් ඔබේ සහයෝගය ලබා දෙන්න, නිසි උපදෙස් පිළිපදින්න කියන ඉල්ලීම විතරයි ඔබෙන් අපි ඉල්ලන්නේ. බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අප වසංගත විද්‍යා ඒකකයත් එක්ක නිරන්තරයෙන් කතා කළේ. ඒ අනුව අද වසංගත රෝග විද්‍යාංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලංග රුවන්පතිරණ වෛද්‍යතුමන් සමගින් අපි කතා කළේ. හෙට දවසේදීත් ඔබව දැනුවත් කරනවා තවත් වැඩසටහන් වලින් අප නිරන්තරයෙන් ජාතික රූපවාහිනිය ඔබව ප්‍රමිතිගත මාදිලින් යුතුව දැනුවත් කිරීම කරනවා. හෙට හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.